ඕනෑම වෙලාවක නැවත ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒක අදාළ පුද්ගලයෝ ගොඩනගලා තියෙනවා මේ රටේ. ඒ ආධුනික මතවාදයන් තුළ කැළඹීමක් වෙන රට වෙලා තියෙන කියලා තමයි අපිට මාධ්‍ය තුල වාර්තා වන්නේ. ඒ කැළඹීම තමයි අපි කළ යුත්තේ. දැන් එකම දෙවි කෙනෙක් වෙනුවෙන් ඇයි මරාගන්නේ? ඔයගොල්ලන්ගේ ආගමේ ප්‍රශ්නයක්. ඒ ඉගැන්වීම් වල ප්‍රශ්නයක්. ඒක කරුණා කරලා ඒ සමාජය තුළ මකා ගන්න, නිවා ගන්න. ගේ ඇතුලේ තමන්ගේ ප්‍රශ්න ඉවර කරගන්න. ඒක කරන්නේ නැතුව මේ බලහත්කාරයක් නෙමෙයි. දැන් අපි විතරද මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ? ලෝක රටවල් කීයක නම් මේ ප්‍රශ්නේ මිනිස්සු බැට කරනවද? අර පාපන්දු පීඩකෙක් අවුරුදු මං හිතන්නේ 17 18 ඉලන්දාරියෙක් අර කට්ටෙල්ල ගිහලා මැරලා වැටුණා. ඇයි ඒගොල්ලෝ ලෝකෙ දැකලා මේ විවිධත්වයත් එක්ක ජීවත් වෙන කැමති තරුණයෝ. ඒගොල්ලෝ කැමති නෑ මේ ආගමික අන්තවාදයන් තුල හිර වෙන්න. ඒවෙන් බැට ගන්න. ඒතර ඒ පණිවිඩයව තේරුම් ගන්න බැරි නම් මිනිස්සුන්ට මොකද්ද කරන්නේ? මේ අපේ රටේ මේවා පිළිබඳව සොයා බලන පුද්ගලයන්ට මෙහි අවබෝධයක් නැද්ද නැත්නම් ඊටමතාව මේවා සංවල දානවද? මොකද්ද මේ වෙන්නේ? දැන් ඔබ වහන්සේලා අවුරුදු වසර ගණනක් තිස්සේ මේවා ප්‍රකාශ කරනවා. මේකට කවුරුත් වග කියන්න ඕන. විශේෂයෙන් ආගමික සංස්ථාවන් වල කියන්න ඕන. අනෙක් පැත්තෙන් දේශපාලන බලාධාරී. ඒ සහරාන්ට ආයුධ කියලා දුන්නෙත් අපිද, හංගාරිට දුන්නෙත් අපිද, මුදල් කන්දරාවල් ගෙනාවෙත් අපිද. මේක පුදුම අවසනාවක්. ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාගේ සැලසුමක් මං කියන පාස්කු ප්‍රහාරය යම් සැලසුමක් අනුව ක්‍රියාත්මක වුණා. නැත්නම් බලයට එම් සඳහා මේ ක්‍රියාත්මක කළා කියන චෝදනාව එල්ලුණා. ඒ කොටසකුත් ඔබ වහන්සේලාට එල්ල වුණා. ජනාධිපතිවරයා මේ බලයට එම් සඳහා මේ ප්‍රහාරය දියත් කරා කියන එකවත් මම විශ්වාස කරන්නේ නැහැ. මම කියන්නේ එහෙම කරන්න උවමනාවක් නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒ කායික හරි කතා කරලා පමණින් කොට උරහගන්න පමණින් අපිට මේ චෝදනා කෙනෙක් වැරදි. දැන් මට නඩු මං කරන නඩු 17 18ද තියෙනවා. ඒ මගේ පෞද්ගලික දේවල් කරගන්න කියලා හොරකමේ ගිහිල්ලාද වෙන මොන හරි අවලං වැඩක් කළාද නැහැ. මෙහෙන් අදහස් වෙන්නේ නැහැ මුස්ලිම් සමාජය අපි තරහ කරගන්න ඕන කියන්නේ. එහෙම ගමනක් අපිට යන්නේ නැහැ. මොකද මුස්ලිම් මිනිස්සුන්ට තරහක් තියෙනවා කියලා කපල ඔක්කොම මෝදට දාන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ ගෝලීය දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ අපි ඉන්නේ මාරාන්තික තැනක. ඉතින් ඇත්තටම මුස්ලිම් අන්තවාදී සංවිධාන මේ වඩා හොඳ ජීවිතයකට වයි. මොකද හේතුව උන් දෙයියෝනේ පෙරීන මුන්ට මොකක්වත් නැහැ. බෝන්සේ කවද්ද පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ? ඒත් අපි පැවිදි වෙනකොට අපිට තිබුණ නෑනේ මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ වගේ අපි නොඑක් පිරි සංවිධාන ගොඩ නගලා නොඑක් පිරි විරෝධතා පවත්වලා නොඑක් පිරි නේ ඉතින් අපි එහෙම ගණදෙනුවක් මෙතන මොකක්වත් නැහැ. මොකද දැන් මේ සංඝයා වහන්සේලා මෙතන නාහෙන් ඇඬුවා. ඉතින් නඩුවකුත් තිබුණා උසාවියේ. මම මේ සමන් පෙරේර මහත්මයාට කිව්වා කරුණා කළා මේ හොට්ටු පෙරාගෙන අඬන්න වැළපෙන්න දෙයක් නැහැ. ලැජ්ජයි අපිට මේ മന്ത്രിකමක් හින්දා. මොකද ඒකත් තිඹිරගේ තියෙන මරා දාපු වැඩක් නෙමෙයි. හෙළවරුම විනාශ වුණා, සියලවරුම විනාශ වුණා. ඒ හැම තැනකම ඔය රතන උන්නාන්සෙත් හිටියා. ඉතින් මේ වතාවෙත් අපි උත්සාහය දරුවා. ඒකත් තිඹිරගේ තියෙන මරා දැම්ම අපරාධ කියන්න බෑ. නොපෙනෙන නොදකින සංගවන ලෝකය විනිවිද දකින සමාජ කතිකාව තෙවන ඇසත් එක්ක ඔබ එකතු වන්නේ. තෙවන ඇස තුළ අපේ සමාජයේ කතාබහට ලක් වෙන මාතෘකා පිළිබඳව නිරන්තරයෙන් කතා බස් කරනවා. ඒ මාතෘකා පිළිබඳව නොපෙනෙන මානයකින් බලන්න අපි සූදානම් වෙනවා. ඉතින් අද තවත් මේ දිනවල සහ මම හිතන්නේ පෞසුගිය වසර කීපය පුරාම කතාබහට ලක් වෙච්ච කාරණා කීපයක් පිළිබඳව කතා කරන්න අපි සූදානම් වන්නේ. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍යපද කලබඩත්තේ ඥානසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි අපේ හඳුරන්නේ. අපි සාකච්ඡාව තුළ වැඩි හඳුන්වා දීම අවශ්‍ය නැහැ. උන්වහන්සේ පිළිබඳව සමාජයේ තමත් වැදගත් වූ වගකීම් රාශියක් දරන ස්වාමින් වහන්සේ නමක් තියෙනවා. අපි බොහොම ගෞරවයක් උන්වහන්සේ අපිට සම්බන්ධ වීම පිළිබඳව. ස්වාමින් වහන්සේ අපි දැක්ක පසුගිය කාලේ දැන් ඔබ වහන්සේගේ කතාබහ සමාජයට වටින්නේ පාසුක ප්‍රහාරයත් එක්ක. ඒ අතීතයේ කියපු කාරණා සත්‍යක් වෙමින්
ඒවා ඇත්ත බවට පත් වුණා පසුගිය කාලේ අපි දැක්කා. ඒත් එක්කම මේ මෑතක දවසක ඔබ වහන්සේ රූපවාහිනී සාකච්ඡාවකට සම්බන්ධ වෙලා සඳහන් කළා යලිත් මෙවැනිම අන්තවාදී ප්‍රහාරයක් අපිට ඇති වෙන්න හැකියාව තියෙනවා කියලා. මේකේ යම් සත්‍යතාවයක් තියෙනවද? මොකක්ද මේ ප්‍රකාශය පිළිබඳව? මෙහෙමයි මේ ඔක්කොම අඳුරනේ අතපත ගන්නේ කවුරුවක්වත් මේ කියන්නේ මොකක්ද කියන එක ගැන ඉස්සෙල්ලා ඔළුවට ගන්න එපා. මේ මුක්ත සමාජික අපි කරන්නේ උඩුගම්බලා යෑමක් නේ. ඒකට නොදන්න විෂයක් ගැන සංකීර්ණ ප්‍රශ්නයක් ගැන අපේ මිනිස්සුන්ට කියද්දී අපිට පේනවනේ දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. ඒ උනත් අපට මේවා නොලහා හෙළිදරව් නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක අපිට තියෙන වගකීමක්. උදාහරණයක් විදිහට අල්-කයිඩා නායකයා වෙන්න පුළුවන්, බොකෝ හරාම් නායකයා වෙන්න පුළුවන්, අයිසිස් නායකයා වෙන්න පුළුවන්, තලිබාන් නායකයා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ලෝකේ ඉස්ලාම් සමාජයට කියනවා අපි උඹලා වෙනුවෙන් මුස්ලිම් ඛලීෆාත්ය, මුස්ලිම් අධිරාජ්‍යයක් බිහි කරන්නයි අපි මේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් උදාහරණයක්. අරමුණ. එතකොට ඒ ප්‍රකාශනයන් තුලින් මුස්ලිම් තරුණ ප්‍රජාව මොනතරම් අභිප්‍රේරණයට ලක් වෙනවද? මොනතරම් උත්තේජනයක් ලබනවද? උදාහරණයක් විදිහට බෞද්ධ ලෝකයේ විශේෂයෙන් බටහිර ගත්තොත් දැන් බෞද්ධයන්ගේ නායකයෙක් විදිහට සැලකෙන දලයි ලාමතුමාගේ කිව්වොත් එහෙම අපේ මේ වෑයම මුළු ලෝකෙම බෞද්ධ කරන්න කියලා. බෞද්ධ අපිට පොඩි එනවනේ හැඟීම. ඒක සාධාරණයි. දැන් අපේ මූලස්ථානවල නායක හාමුදුරුවෝ කවුරු හෝ බෞද්ධ සමාජයේ නායකයෙක් කියනවා කිව්වොත් එහෙම අපේ වෑයම මේ මුළු ලංකාවේ මිනිස්සු බෞද්ධ කරන්න කියලා. අපිට කියනවා පොඩි උත්තේජනයක් අභිප්‍රේරණයක් කරනවා. මොනවද පියවිලෙන් කරන්න ඕනද කියලා අහන්නේ නැද්ද? මෙන්න මේකයි අපි සරලව ගලප ගන්න ඕනේ. එතකොට ත්‍රස්ත කල්ලියක් හෝ වෙනත් කෙනෙක් නිකම් බිහි වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය මතවාදයක් තියෙනවා. ඒකයි මම කිව්වේ ඕනෑම වෙලාවක නැවත ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒකට අදාළ පුද්ගලයෝ ගොඩනගලා තියෙනවා මේ රට ඇතුලේ. ඒ ආගමික මතවාදයන් තුල මේක හරිම සරල ප්‍රශ්නයක්. මුස්ලිම් සමාජයේ නායකත්වයේ දෙන මුස්ලිම් වියතුන් යයි පෙනී ඉන්න මේ පූජකයෝ ඒගොල්ලෝ කියන්න ඕන අපි මේ ලෝකෙම පිළිකෙව කරන වහබ්වාදය ඇතුළු කොට ඒ අන්තවාදය ප්‍රතික්ෂේප කරනවද නැද්ද? එහෙම නැතුව මොන හරි යමක් හිලිදරව් කරාට පස්සේ ඒකට මාධ්‍ය නිවේදන දාලා සමාජයේ මේ උස්සන දෙයක් නැහැ. සරලව කියන්න ඕන අපි මේ අන්තයට විරුද්ධයි. ඉතින් ඒකට උත්තරයක් නැතුව ඒගොල්ලෝම ප්‍රශ්න නිර්මාණය කළා අවුල් ජාලාවක් නිර්මාණය කළා. ඒ අවුලෙන් ගොඩ එන්න ප්‍රයත්නයක් දැරීමට මෙහෙම දරනකොට අපිට පහර දෙනවා ජාතිවාදී ආගම්වාදී කියලා. මොකද්ද මේකේ තියෙන සාධාරණත්වය? දැන් ඔය අවුල් සහගත තත්ත්වයේ තවත් අවුලක් බවට පත් වුණා නේද? ඔබ වහන්සේ මේ ඒ මාධ්‍ය සාකච්ඡාව තුළම හඬපටයක් නිකුත් කරනවා ඒ මුස්ලිම් අන්තවාදී සංවිධාන කීපයක සාකච්ඡාවක්. ඔබ වහන්සේ ඒකත් එක්කම දැන් ඒ ප්‍රජාව අතර ලොකු කැළඹීමක් වෙන රැති වෙලා තියෙනවා කියලා තමයි අපිට මාධ්‍ය තුල වාර්තා වන්නේ. ඒ කැළඹීම තමයි අපි කළ යුත්තේ. දැන් එකම දෙවි කෙනෙක් වෙනුවෙන් ඇයි මරාගන්නේ? එකම දෙවි කෙනෙක් නම් මේ ඒගොල්ලන්ගේ විශ්වාසය අනුව ඒ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහත් අපිත් එක්ක හිටියනේ කරදරයක් නැතුව අපිට වාත වෙන්නේ නැතුව යම් මුස්ලිම් ප්‍රජාවක් මේ රටේ දැන් ඒ මිනිස්සුත් ඒ අදහන්නේ ඒ අල්ල දෙයියෝම නා. සහරාන් අදහන්නේත් ඒ අල්ල දෙයියෝ මේ බුදුම දෙයියෙක් නේ. ඔව්. මගේ තරක එතනයි. එහෙනම් ඒ කොටසක් අන්තවාදයට යන්නත් අනිත් කොටස අනිත් සාමාන්‍ය විදිහට මොකද්ද මේකේ වෙනස? එහෙනම් අපි අන්න ඒ සමාජයට තල්ලු වෙච්ච හේතුවයි හොයන්න ඕන. ඉතින් දෙබරට ගල් ගැහුවා වගේ අපි හැමදාම මුස්ලිම් සමාජයට කියන්නේ මේක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ගේ ආගමේ ප්‍රශ්නයක්. ඒ ඉගැන්වීම් වල ප්‍රශ්නයක්. ඒක කරුණා කරලා ඒ සමාජය තුළ මකා ගන්න, නිවා ගන්න. ගේ ඇතුලේ තමන්ගේ ප්‍රශ්න ඉවර කරගන්න. ඒක කරන්නේ නැතුව මේ බලහත්කාරයක් නෙමෙයි. දැන් අපි විතරද මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා තියෙන්නේ? ලෝක රටවල් කීයක නම් මේ ප්‍රශ්නේ මිනිස්සු බැට කරනවද? එක තැනක් නෙවෙයි. ලෝකේ රටවල් ගණනාවක මේ ප්‍රශ්න නිසා බැට කරනවා. දැන් ඇෆ්ගනිස්තානයේ මිනිස්සු ඉන්නේ සන්තෝෂෙන්, පාකිස්තානයේ මිනිස්සු ඉන්නේ සන්තෝෂෙන්,
මේ මුස්ලිම් මන්දවාදයෙන් බැට ගන්න ලෝකෙ රටවල් ගණනාවක් මට කියද නැහැ. කවුරු සන්තෝෂෙන්නේ නැහැ. දැන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලගත්ත ඊට පස්සේ තලිබාන් ආයේ. අර පාපන්දු ක්‍රීඩකෙක් අවුරුදු මං හිතන්නේ 17 18ක ඉලන්දාරියෙක් අර තට්ටෙල්ල ගිහලා මැරලා වැටුණා. ඇයි ඒගොල්ලෝ ලෝකෙ දැකලා මේ විවිධත්වයත් එක්ක ජීවත් වෙන කැමති තරුණයෝ. ඒගොල්ලෝ කැමති නැහැ මේ ආගමික අන්තවාදයන් තුල හිර වෙන්න. ඒවෙන් බැට ගන්න. ඒතර ඒ පණිවිඩයව තේරුම් ගන්න බැරි නම් මිනිස්සුන්ට මොකද්ද අපි කරන්නේ? ඉතින් ඒකින්ද අපි තේරුම් ගත යුතුයි මේ රට මොකද්ද? මේකේ ඓතිහාසික ජාතිය කවුද? බෞද්ධයෝ කියන්නේ කවුද? මේ බෞද්ධයන්ට සහ සිංහලයන්ට අත්දින්න වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය මොකක්ද? දැන් ඔය කාරණේ ඔබ වහන්සේ කියන විදිහට මේ අපේ රටේ මේවා පිළිබඳව සොයා බලන පුද්ගලයන්ට මෙහි අවබෝධයක් නැද්ද? නැත්නම් ඊටමතාව මේවා සංවල දානවද? මොකද්ද මේ වෙන්නේ? දැන් ඔබ වහන්සේලා අවුරුදු වසර ගණනක් තිස්සේ මේවා ප්‍රකාශ කරනවා. වෙලා තියෙන්නේ මෙහෙමනේ. මේකට කවුරුත් වගේ කියන්න ඕනේ. විශේෂයෙන් ආගමික සංස්ථාවන් වගේ කියන්න ඕනේ. අනෙක් පැත්තෙන් දේශපාලන බලාධිකාරී. මොකද දේශපාලනය මේකට බද්ධයි. උපායිකව තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආගමික වශයෙන් මෙහෙවන උදවිය ඉස්සරහට දාගෙන තියෙනෝනේ ලස්සන වදන් ටිකක් මානව හිමිකම් ආගමික නිදහස මේ වගේ මේ ඔය දැන් ඔය බටහිර ලෝකයේ අපිට උගන්වන මානව හිමිකම් සහජීවනයේ සංහිඳියාව ඒක කොහෙද තිබුණේ පහුගිය කාලේ බටහිර ප්‍රහාර එල්ල කරනකොට ඒතර දැන් අපට ඒවා අමුතුවෙන් කාවක් දාන්න හදනවා අනෙක් පැත්තෙන් මේ රටේ මේ අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමයේ ඇතුලේ තමන්ගේ ඒ උවමනාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා මේ බල දේශපාලනය තුල ඒගොල්ලෝ බොහොම ලස්සනට තමන්ගේ උපාය ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක මේ ආණ්ඩුව ඒ ආණ්ඩුව ගිය ආණ්ඩුව මේ වෙනසක් නෑ. මොකද මේ සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ගේ ආශිර්වාදය දැන හෝ නොදැන මොකද ඒ අය දැන් අපේ රටේ ආරක්ෂක අංශ වෙන්න පුළුවන් දේශපාලන නායකත්වයන් වෙන්න පුළුවන් කවුද හරියට කවුරක්වත් කුරාන කියලා තියෙනවද? හදීස් කියලා තියෙනවද? ඒගොල්ලන්ගේ ඒ ආගමික මතවාදයන් මොන වගේද කියලා සංසන්දනාත්මකව ගලපලා බලලා තියෙනවද? අවමතරින් මෙරට එක විශ්වවිද්‍යාලයක ඉටුකම කරලා තියෙනවද? ඔය කතා කරන පාරම්බාන මාධ්‍යවල සංවාද පවත්වන එකෙක් මේ ගැන කියවලා තියෙනවද? මේ මතු පිටින් කාරණා ටිකක් සිද්ධි ටිකක් අල්ලගෙන දඟලනවා. ඉතින් සිද්ධි කියන්නේ ඕනම තැනක වෙන්න පුළුවන් ලෝකේ. පාසු ප්‍රහාරය වගේ එකටත් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නියමිතයි. ඉතින් ඒ අදාළ මතවාදයේ තලා දාන්නේ නැතුව කියන සරලව කිව්වොත් අර නොමග ගිය තරුණය හරි පාරක එක්ක යන්නේ නැතුව අපිට මේකට උත්තරයක් හොයාගන්න බෑ. අනාගතේ හැම දවසකම මේක පුපුරන නියමිතයි. ඒක ස්ථිරයි. දැන් ඔබ වහන්සේ කිව්වා මේකට අපි හැමෝම වග කියන්න ඕනේ කියලා. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ ඒ වාර්තාවේ සඳහන් වෙනවා මම හිතන්නේ මම නිවැරදි වේවි මේ ප්‍රහාර සඳහා බුදුබල සේන සංවිධානයේ ක්‍රියාකලාපය හේතුවක් වුණා කියලා. ඒකට ඔබ වහන්සේලාත් මේකට වග කියන්න ඕනලාද කියන්නේ. ඉතින් වාර්තාවක් මේක නීති මේ නීත්‍යානුකූලව මේ බලවත් එකක් නෙවෙයිනේ. ඒ වාර්තාවේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කමිෂන් වාර්තාවට අපි මම හිතන්නේ මමනේ වැඩිපුර සාක්ෂි දුන්නේ. ඔව්. එතකොට ඒ අවස්ථාවේ රජයෙන් පත් කළ කමිටුවක්. ඒ අවස්ථාවල ඒගොල්ලන්ට නඩු පවරන්න හරි මොනවද කරන්න බෑ. විදේශීයාත්මක කරන්න අධිකරණ මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එතකොට මේ මුල් අවස්ථාවලදී එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑනේ. අපිට ඒ තිබුණු සැලකීම අපිට තිබුණු ගරුත්වය අපිට තිබුණු පිළිගැනීම අවසාන මොහොතේ මේ කාගේ හරි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක කරන අපි දන්නේ මේ දේවල් වෙන්න පුළුවන් මේක ඉතින් ලංකාවනේ. ඉතින් දැන් මේක හරියට අර හොරාල්ලන්න ඔත්තු දීපිකාලන වගේ වැඩක් නෙමෙයි. ඔව්. ඒ නිසා අපි ඉගෙන කලබල වෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. මේ රටේ ස්වභාවය කියන්නේ කාට හරි කාගේ account එකකට බැල කරලා දැන් මේ ඔක්කොම මේ ප්‍රශ්න ඔක්කොම නිර්මාණය කරලා තියෙන අපිද? දැන් සහරාන්ට ආවද කියලා දුන්නෙත් අපිද? හංගාරිට දුන්නෙත් අපිද? මුදල් කන්දරාවල් ගෙනාවෙත් අපිද? මේක පුදුම අවසනාවක් නේ. ඉතින් අපේ ප්‍රශ්නයක් නැහැ මොන විදිහේ ගරුණා කළත් මොන විදිහේ චෝදනා කළත් අපිට අරමුණක් තියෙනවා, අපිට ඉලක්කයක් තියෙනවා. අපි සත්භාවයෙන් මානව වර්ගය කෙරෙහි තියෙන අසින්ත කරුණාවෙන් කරන දෙයක් මිසක වෙන කිසිම එජෙන්ඩා එකක් මේකේ නැහැ. මේක තේරුම් ගන්න නැහැ. මේක තේරුම් ගන්නේ Tamanගේ ඔළුවට පහර වදිනකොට. දැන් ඔබ වහන්සේ වගකීම් පැටවීමක්
සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු වෙලාවේ අපි දැක්ක දැන් විශේෂයෙන් මම හිතන්නේ නම සඳහන් කරලා ගැටලුවක් කියන ගන්න පාට්ලි චම්පික ඇමතිවරයා මේ මෑත කාලීනව කතෝලික පියතුමල්ලා කීප දෙනෙක් එක්කත් යම් සාකච්ඡාවක් පවත්වලා තිබුණා. ඊට කලිනුත් එක්තරා පුද්ගලයෙක් මාධ්‍ය හමුවක් තියලා කර ප්‍රකාශ තුළ මේක මේ ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාගේ සැලසුමක් මං කියන පාස්කු ප්‍රහාරය යම් සැලසුමක් අනුව ක්‍රියාත්මක වුණා. නැත්නම් බලයට එම් සඳහා මේ ක්‍රියාත්මක කළා කියන චෝදනාව එල්ලුණා. ඒ කොටසකුත් ඔබ වහන්සේලාට එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් රහස් දැක්වුවා. මම නම් එහෙම කාටවත් චෝදනා කරන්නේ නැහැ. මොකද මේ කාටවත් එහෙම චෝදනා කරලා මේකට උත්තරයක් හොයන්නත් බැහැ. මේකට එක උත්තරයි දෙන්නේ. දේශපාලන නායකත්වය, නාගරික නායකත්වය මේ ඔක්කොම එක්තැනකට ඇවිල්ලා එක සම්මුතියක් ඇතුලේ එක වැඩ පිළිවෙලක් මේකට තියෙනවා. ආණ්ඩුවාව මේ ආණ්ඩුවාව කියන විනාශ නොවන ප්‍රතිපත්තියක් තුල කටයුතු කරොත් පමණයි ඉස්ලාම් අන්තවාදයට මුහුණ දෙන්න පුළුවන්. නැත්නම් මේක හතර අතේ ගාගෙන මේක නිකන් අර ලිබියාවක්, මේක නිකන් සුඩානයක්, එහෙම නැත්නම් හැමදාම බෝම්බ පුරන ආගමික ගැටුම් වලින් පිරුණු තරම් බවට මේක පත් වෙන්න පුළුවන්. මොකද එතෙන්ට අදාළ ගෝලීය දේශපාලන හා ආගමික න්‍යාය පත්‍රය මෙරට ක්‍රියාත්මකයි. ඉතින් දැන් සරලව ගත්තොත් මේ රටේ තියෙන අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය බලන්න. දැන් අපි බොහොම සත්භාවයෙන් අපි ඒක නෙවෙයිනේ අපි 1998 ඉඳලා මේ අරගෙන කරන්නේ. මිනිස්සුන්ට ඒක මතක නැහැ. 1998 ඉඳලා අපි මේ රට තුල ක්‍රියාත්මක වෙන ආගමික අන්තවාදය ගැන කතා කරලා බෞද්ධයන්ට කවුරු හරි ඇඟිල්ල දික් කරලා චෝදනා කරනවා නම් මේ බෞද්ධ සහ බෞද්ධ විශ්වින් වහන්සේලා අන්තවාදීයෝ ජාතිවාදීයෝ කියලා ඒගොල්ලන්ට මොලේ පරීක්ෂා කරගන්න අඟුඩ වගේ තැනකට ගිහිල්ලා. මොකද අපි තුල එහෙම අන්තවාදයක්වත් ජාතිවාදයක්වත් නැත්තේ නෑ. මොකද අපේ ආගමික ශාස්ත්‍රූත්වය අපිට එහෙම මඟ පෙන්වීමක් කරලා නැහැ. අනික අද මේ සුළු ජන වර්ගයන් නිසා අපි පත්තර තියෙන ආතතියට අපි මුණ දෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ ඊටාම කුඩා කණ්ඩායමක් කියලා හිටපු කාලේ අපේ ධර්මයේ තුලුත් අපේ ආගමික ගැන්වීම් තුලුත් ඒගොල්ලන්ව තලා දාන්න නියමයක් තිබුණා නේද? අද ඒගොල්ලන්ට නිසිසේ වැඩෙන්න දීලා, නිසිසේ හැදෙන්න දීලා මම යකෝ මේක සරලව පොත් අපෙන්ම කාලා අපිටම තේරෙන කතාවක් නෙමෙයි. මේක තේරුම් ගන්න එපාය. එතකොට දැන් අපි ඉස්ලාම් අන්තවාදය ගැන අපි කතා කරන්න කලින් කතා කරේ මුස්ලිම් නායකයෝ. ඒ හිතන්නේ හෙළිදරව්වේ. නමුත් අවාසනාවකට ඒ හරියට කතා කරපු මුස්ලිම් නායකත්වයන්ට ඒ අදාළ පණිවිඩය සමාජයට ගෙන යාම සඳහා බොහෝ වාරණ තිබුණා. මොකද අන්තවාදී කොටස් මූල්‍යමය වශයෙන්, දේශපාලනික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් හැම අතින් මේගොල්ලෝ සන්නද්ධයි. මාධ්‍ය අතින්. ඉතින් ඔය එහෙමදාම කියන වගේ අලි මෞලාන වගේ මහත්තුරු, අපි වගේම ඔය රියාද් සායි වගේ මහත්තුරු මට මතක විදිහට තව බොහෝ පිරිසක් වැඩිය තමයි හරි වල නිකන් ගිහිල්ලා වට හොයලා බලන්න ඔය නැගෙනහිර පළාතේ පොලිසිය වල මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන ස්ථානවල මේ රටේ සාම්ප්‍රදායික පාරම්පරික සුෆී කියන මුස්ලිම් මිනිස්සු මේ අන්තවාදයේ බැහැර කරන මුස්ලිම් ප්‍රජාව මොන තරම් පැමිණිලි දාලා තියෙනවද කියලා පොලිසිය මොන තරම් පැමිණිලි දාලා තියෙනවද ඒ විභාග වෙන්නේ නැතම ඒවා කියන්නේ ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපේ ආරක්ෂකයන්ස් දැන් අපි පුහුණු කරලා තියෙන්නේ අපේ බුද්ධියංශ වෙන්න පුළුවන් ආරක්ෂකයන්ස් වල වෙන්න පුළුවන් මේ සිද්ධි නිරීක්ෂණය කරන ක්‍රමයක් නෙමේ සුද්ධගේ නීතිය තියෙන්නේ. ඒක හරියට බටහිර වෙදකම වගේනේ. බටහිර වෙදකම හෙළ වෙදකම අහසට පොළොව වගේනේ. දැන් සිංහල වෙදකම කරන්නේ හේතුව හොයලා තමයි හේතුවටයි ප්‍රතිකර්මය කරන්නේ. ඵලයට නෙමෙයි. ඒතර හේතුව නැසපුවාම ඵලය නැති වෙනවා. ඒකනේ හේතුඵල දහම. බටහිර වෙදකම කරන්නේ ඒක නෙවෙයි. ඒගොල්ලන්ගේ වෙදකම කරන්නේ හේතුව ඇතුලේ තියෙනවා. හැබැයි එළියේ තියෙන අර එළියට පෙන්වන්න කරන දේ මර්ධනය කරනවා. ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ. ආරක්ෂක අංශ වෙන්න පුළුවන්. ඒ වගේ පාර්ශ්ව වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ සිද්ධි දෙස බලලා තමයි ඒක කොහොමද අපිට දැන් පුරවා ගැනීමක් කළොත් අඳුර කොච්චරද කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ මීටර කීයද ඉරි ගහනවා අර කරනවා මේක කරනවා. හැබැයි ඒ සිද්ධි ඇති වෙන්න හේතුව හොයන්නේ නැහැ. හොයන්න නම් අපි ඒ වෙනුවෙන් ප්‍රබුද්ධ කතිකාව මේ සමාජය තුළ ගොඩනගා ගන්න ඕන. ඉතින් අපි ඒකට තමයි වෑයම් කෙරුවේ. ඒ වෑයම යම් පමණකට සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. මොකද නැත්තම් ඔය ඇටැක් එක දලදා මාලිගාවේ පෙරහැරට වෙන්න තිබුණා. එහෙම නැත්තම් පන්සල් එක 200කට වෙන්න තිබෙක පාර. ඒගොල්ලෝ කියලා තිබුණා. දැන් අපි මීහරට මතක නැහැ. ඒ සාක්ෂි කැඳවනකොට සහ ඒ දවස්වල පළවෙච්ච මාධ්‍ය වාර්තා දැක්කනම්
මේ රට පුරා හම්බෙච්ච කඩු දැන් LTTE තිබුණා අවුරුදු 30ක්. අපි බැරෑරුම් විදිහට LTTE පරාජය කිරීම සඳහා යුදමේ ක්‍රියාමාර්ග ගනිද්දී මේ කොළඹ කොහෙවත් මේ කෝවිල් වල කඩු හොවුනේ නැහැ. බෝම්බ හොවුනේ නැහැ, මෝල් ගස් හොවුනේ නැහැ. ඉතින් මේක මිනිස්සු තේරුම් ගන්න එපා. එතකොට ඒ මුස්ලිම් නායකයෝ මේ ප්‍රශ්නේ ගැන ස්වල්ප දෙනෙක් සාකච්ඡා කරද්දී අපි 2012 වගේ කාල සමයේ ඉඳලා එවක ආණ්ඩුවට යුද්ධෙන් පස්සේනේ අපි මේ ප්‍රශ්නේ ගැන දැක්කේ. එතකන් අපි හැමෝගෙම මනස නැත්තම් ඇටෙන්ෂන් එකනේ අපි අවධානය තිබුණේ යුද්ධයත් එක්ක. ඒගොල්ලෝ යුද්ධ කාලෙත් ලස්සනට මේ වැඩි ටික ක්‍රමිකව ගොඩනගලා තියෙනවා. මොකද ඒකට දොස් කීමක් නෙමෙයි. මොකද ඒ අය දැන හෝ නොදැන තමන් විශ්වාස කරන න්‍යායන් තමන්ගේ සමාජය තුළ ගොඩනැංවීම සඳහා ඒ නායකත්වයන් වැඩ කළා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන අනර්ථය දැකලා අපි ඒක හෙළිදරව් කරා. එච්චරයි අපි කළේ. ඒකට මේ මුල් අවස්ථාවේ මේක හෙළිදරව් කරලා මොකද්ද කියන්නේ? මේක නෝර්වේ මන්ත්‍රණයක් වෙන්න ඇති. මේක මහින්ද රාජපක්ෂගේ ඡන්ද කඩන්න කරන වැඩසටහනක් වෙන්න ඇති. ගෝඨාභය රාජපක්ෂ මේගොල්ලන්ට ආරක්ෂක මාත්‍යාංශේ මුදල් පොම්ප කරනවා වගේ මොනවද නොකියුවේ. ඒක තමයි අවිද්‍යාත්මක දේශපාලනය කියන්නේ මේ රටේ. ඒක 2015 ආපුවම මේක වෙන පැත්තක්. අපි වල්ලා හිරේ දාලා බුද්ධාංශ අඩපණ කළා මුස්ලිම් අන්තවාදයට වැඩෙන්න ඕන කරන පහසුකම් සපයලා මොනවද නොකළේ. දැන් මොකද කියන්නේ? දැන් මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ අපි කතා කරනකොට දැන් අපි එකපාරට මේ මාධ්‍යට වෙන මේක බෝම්බයක් ගැහුවා නෙවෙයි. මොනවාද තිබරට ගලක් ගැහුවා නෙවෙයි. කාදිනල් වරයා ජාත්‍යන්තරයට යනවා මේකයි අරකයි මේකද කියලා වෙලාවෙන් වෙලාවට කටුස්සෙක් වගේ ප්‍රතිපත්ති වෙනස් කරද්දී අපිට නිහඬ වෙන්නද කියන්නේ? අපි මේවා පෙන්වලා දෙනකොට ගලේ පහරපු බලල්ලු වගේ හිටපු උන් අද මේක අරයට මෙතන ඇඟිල්ල දික් කරනවා. ඒක සාධාරණද? ඒතකොට මේ ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවේ තමයි උත්තරේ දෙන්න ඕනේ. ඒ වෙලාවේ උත්තරේ දුන්නා. ඉතින් දැන් කියනවා මේක ආණ්ඩුවේ අහවල් ලබ්බක් අපිට වැඩක් නැහැ. ප්‍රශ්න කෝටියක් තියෙනවා ඒ කාලෙත්. එහෙමයි අදත් එහෙමයි. දැන් මේ මිනිස්සු තේරුම් ගන්න එපා. ගුරුවරුන්ගේ අරගලයක් තියෙනවා. ඒ වෙලෙන් වෘත්තීය සමිති තියෙනවා. වරාය ප්‍රශ්නයක් වුණාම වරාය දේවයන්ගේ වෘත්තීය සමිති. හෙදෙහිදියන්ගේ ප්‍රශ්නයක් වුණාම මේගොල්ලන්ගේ වෘත්තීය සමිති. මම අහන්නේ මේ ජාතියකට වෙන විනාශය ගැන මොන වෘත්තීය සමිතියද තියෙන්නේ? ජාතියක් හැටියට මේ වෙන විනාශයට මුහුණ දෙන්න යාමේදී මොකක් හරි කොතන හරි ඔය කිසිම ආයතනයක ඒ සිංහලයෝ තමයි එක තැනකවත් මේ පෙනීනවද කතා කරන එකක් අර. ඒක හින්දා මේක හරි අවාසනාවක්. මේ කාලකන්නින්ට තේරෙන්නේ මේ රට බරපතල අවදානමකට ඇද වැටිච්ච දවසට. ඉතින් එදත් ඒ චෝදනා කරා, අදත් චෝදනා කරා, හෙටත් චෝදනා කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ධර්මයට අනුව අපි ශික්ෂණය වෙලා තියෙන ඉඳන් අපි වෙන කලබලයටපත් වෙන්නේ නැහැ. මොකද අතීතෙත් එහෙමයි. වැඩිපුර කතා කරත් බලිනවා, කරුණු කිව්වත් බලිනවා, කතා නොකර හිටියත් බලිනවා. ඉතින් ඕක තමයි මිනිස්සුන්ගේ මුග්ධ ස්වභාවය. ඔක්කොම මේ බෞද්ධය. දැන් ඔබ වහන්සේ කාදිනල් හිමියන් පිළිබඳව සඳහන් කරපු නිසා ජාත්‍යන්තරය පිළිබඳව සඳහන් කරපු නිසා දැන් අපි දැක්ක මේ දැන් අර මම කලින් කතා කරපු කාර්යය පාර්ලිමේන්තු ඇමතුමා මේ පියතුමලා කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අපිට හිතන විදිහට අර ජාත්‍යන්තරයේ අපිට චෝදනාවක් කෙළුණා පාස්කු සම්බන්ධව. මොකද දැන් මෙහිමනේ දැන් අපි කොතෙන්ද හරි ගිහිල්ලා පින්තූරයක් ගත්තොත් මම නොදැන කරුණු මට කියන්න බෑ. ඒ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සු හම්බෙන්න පුළුවන් නේ. දැන් ඔන්න මම කියන්නේ මේ රටේ මිනිස්සුගේ ස්වභාවය. අපි හිතමුකෝ අතරමඟදී අපි මිනිස්සුනේ අපේ ගැටු අපේ සමහරවල්ලාට ප්‍රශ්න ඇති වෙන්නේ මතවාදත් එක්කනේ. මිනිස්සු හැටියට අපිට දිනහ වෙලා කතා බතා කරන්න බැරිද? හැබැයි මේ කුණු වෙච්ච රටේ මොකද තත්ත්වය? අපි සමහරවල්ලාට Tamanගේම සහෝදරියක් එක්කපාර කතා කර හිටියොත් එතන හදලා ගහලා ඉවරයි. තමන්ගේ මතයට විරුද්ධ මත දරන විකල්ප දේශපාලනඥයෙක් මගදී අතරමඟදී හම් වෙලා කොහොමද මහත්ව සම්පතනිය කියලා ඇහුවොත් ඒ විදිහට එක ඩීල් එකක් කියයි. ඒ වගේ මහ කුණු වෙච්ච තැනක් නේ. ඒක හින්දා මම ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා මේ බලයට එන සඳහා මේ ප්‍රහාරය දියත් කරා කියන එකවත් මම විශ්වාස කරන්නේ නැහැ. මම කියන්නේ එහෙම කරන්න උවමනාවක් නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒ කායක හරි කතා කරලා පමණින් ෆොටෝ ගහගන්න පමණින් අපිට අපි චෝදනා කරන එක වැරදිනේ. කාට වුණත් ඒක ඔබතුමාට දෙන්න මමටත් දෙන්න පුළුවන්. දැන් ඔබතුමා ගිහිල්ලා මේ අපි හිතමුකෝ සහරාන්ගේ කල්ලි කෙනෙක් එක්ක ඉන්ටර්විව් එකක් හෝ නැත්නම් උතන හරි මොකක්දයි මේ කියලා සතුරු සාමයේ කියලා ලෝක පුටා කලියට ගියොත් ඔයා රසවාදීක් වුණා. මිනිස්සුන්ට කතා කරන්න බැරිද? හැබැයි ඔබතුමා ඒ
පැවති රූපණ සාකච්ඡාවේ ජනතා යුක්ත වන ප්‍රබල චෝදනාවක් කෙල්ල කරනවා. ජනතා යුක්ත කිරීමට පමණක් නෙවෙයි සියලුම දේ මම කියන්නේ චම්පි මහත්මයාට ඒ චෝදනාව බලන්න එන්නේ මගේ සීල් දේශපාලන නායකවරුන්ට කියන්න ඕන කියලා. මම රාජපක්ෂ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ජනතා යුක්ත කිරීම සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. හැමෝම සම්බන්ධයි. මම දැක්කේ නෑ හෙළවුරුමේ තාම චම්පි මහත්මයාගේ මම දේශපාලන පක්ෂයේ මම දැක්කේ නෑ තාම මුස්ලිම් අය එහෙම මේ ගොඩ වෙනවා දැකලා නෑ. ඉතින් ඒ නිසා මේ දැක්ක කතා කරන්න බෑනේ. දකින්න දේ කියන්න පුළුවන්. ඉතින් පැහැදිලි ලෙස ජනතා යුක්ත ප්‍රමුණේ ජනතා මොකද්ද ඒගොල්ලන්ගේ කාර්ය ගොඩනගන සමගි ජන බලවේගය. ජාතික ජන බලවේගය ඇතුලේ ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරන්න ඕන කියලා මුල් වතාවට හෙළිදර මුල් වතාවට සපත කරන්නේ 1954. 1954 ඒගොල්ලෝ තීරණය කරනවා ඒ ව්‍යාපාර නම් ජමාත ඉස්ලාම් ව්‍යාපාරය. ඒගොල්ලන්ට තමයි චින්තන ජිහාද්වාදීන් කියන්නේ අයිඩියෝලොජි ජිහාඩ් ඉස්ලාම්. ඒගොල්ලන් මරන්නේ සිස්ටම් එක. සහරාල්ල කරන්නේ පුපුරව ගන්න එක එළියේ. ඒක පේනවා. හැබැයි ඇතුළේ සිස්ටම් එක මරන්නේ පේන්නේ නැහැ නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කැන්සර් එකක්. කැන්සර් එකක් අපිට මතු පිටින් පේන්නේ නැහැ. එතකොට කැන්සර් එකක් තියෙන මේ ශාරීරික අපහසුතාව දෙනවා මම වෛද්‍යවරයෙක් හම්බෙලා මුණ ගැහුණාම වෛද්‍යවරයෙක් කියනවා අර තියෙන කැන්සර් එකක්. එයා කියනවා මේක ස්කෑන් කරලා ඔක්කොම කරලා කියනවා වාගේ මේ කැන්සර් කෙනේ අහවල් කරලා තියෙන්නේ. මේක හරියට ට්‍රීට් කරේ නැත්නම් ඉක්මනින් මේක ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්, පැතිරෙන්න පුළුවන්. ඒක නිසා ඉක්මනින් මේකට ප්‍රතිකර්ම ගන්න කියලා කියනවා වෛද්‍යවරයෙක්. දැන් අපි ඉන්නේ අන්නේ වගේ තැනක. පිළිකාවක් වගේ මේකට මේ ප්‍රශ්නේ. හරි? එතකොට දැන් අපි මේක හඳුනාගෙන මේක ස්ප්‍රෙඩ් වෙන්න නොදී කොටු කරගන්න කියලා අපි කිව්වේ මේ බලගැන්වීම කෙරුවේ. ආණ්ඩුවලට කිව්වා. ඩිප්ලොමැටික් විදියට බොහොම තාර්කිකව කර්ම ඉදිරියට කළා. වැදගත් විදියට කිව්වා. ඒ මොකක්වත් බැරි තැන බොහොම ටිකක් රෞද්‍ර විදියට ජෙනටිකලි මේ සිංහලයන්ට තේරෙන භාෂාවෙන් කිව්වා පොඩ්ඩක් පරිස්සම් වෙයව ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සු ඒක ඇහුවා. මිනිස්සු වටපිටාවේ අවධානයෙන් හිටියා. දැන් අපිට හරි බලගැන්වීම් කරන්න බැරි වුණු තැන් වල සන්නද්ධ මේ ක්‍රියාකාරකම් වලට කඳවුරු බැඳා. දැන් නුවරඑළිය වගේ ප්‍රදේශයක අතර අපිට ගිහිල්ලා රැස්වීමක් කරන්න බැරි වුණා ඒ කාලේ. ඉතින් දැන් මේ වර්තමාන වෙනකොට දැන් මේවා කතා කරනවා දැන් උදාහරණයක් මට Facebook එකවත් නැහැ. ඉතින් මිනිස්සු ආයෙ ආම්බුරු පෙළේ ඉන්නේ නැත්තේ. Facebook එකට මැසේජ් එකක් දැම්මත් හරි නම ලිව්වත් හරි ෆොටෝ එකක් ගියත් හරි ඔක්කොම ඒ මොනවද තියෙන පේජස් බ්ලොක් වෙනවා. රිපෝට් වෙනවා. 2015 ඉඳලා ආණ්ඩුවක් ආවා ඒක වෙනස් කළා දිලා නැහැ නේ අපිට. දැන් මට නඩු මං දැන් නඩු 17 18ද තියෙනවා තාම. ඒ මගේ පෞද්ගලික දේවල් කරගන්න කියලා හොරකමේ ගිහිල්ලාද වෙන මොන හරි අවලං වැඩක් කළාද නැහැ. මේ මිනිස්සුන්ට නොදන්නා විෂයක් සම්බන්ධයෙන් විෂය කරුණු දැනගෙන හොයලා රිසර්ච් කළා පර්යේෂණ කළා ලෝකෙ වෙන දේවල් ගණනය කළා ඒව සංසන්දනාත්මකව බලලා ඒ මතවාද බලලා මේ මතවාද බලලා එහෙම කරපු බල ගැනීමක්. එතකොට ඒ පර්යේෂණය ඇතුලේ අපිට හෙළිදරව් වෙනවා. මේ ජමාත ඉස්ලාම් ව්‍යාපාරය හරි බරපතල එකක්. ඒගොල්ලෝ තමයි මේ සිස්ටම් එක ඇතුලේ. ඒ කියන්නේ අදාළ ස්ථානවල මරුම ස්ථානවල පුජ්‍යලේ ස්ථානගත කරනවා. ඒගොල්ලන්ගේ ස්වරූපය වෙනස්. ඒගොල්ලෝ සහරාන් වගේ අර රැවුල් වවාගෙන එහෙම කරගෙන ඒගොල්ලෝ හරීම ටිකක් මොඩ් අය. හරි ඒ විදිහට පෙන්නේ. ඉතින් ඔය රටේ දැන් නැත්තම් කොහොමද පාසල් පෙළපොත් වලට මරාගෙන මරණ කියන්නේ මේ ඒ මොනවද කියන්නේ මේ සිලබස් වලට කොහොමද ඒ කරුණ එකතු වෙන්නේ? ඒක තමයි ජමාත් ඉස්ලාම් කට්ටිය. එතකොට ඒක නායකයෝ තමයි කියන ජීවිතයත් එක්ක අත්වල ගන්න. මොකද එතන ගිහිල්ලා සිකියුරිටි ගන්නවා ජනතා එක්ක කරගෙන. දැන් ඔබ බැලුවොත් පහුගිය කාලේ පුරා අපි මේ ආගමික අන්තවාදය ඒ වගේම සදාචාර විරෝධී නීති විරෝධීව ක්‍රියාත්මක වන අන්‍යාගමික කරන මේවා සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරනකොට ජනතාවට තිබුණේ මත කවදාකවත් බෞද්ධ පාර්ශ්වය පැත්තෙන් කතා කරලා තියෙනවා. බෞද්ධ පාර්ශ්වය පැත්තෙන් හිටගෙන තියෙනවා මේගොල්ලෝ. නෑ. මුස්ලිම් අන්තවාදයේ ඍජුව අපිට උත්තර දෙන්නේ නෑ. මොකද අපි කරුණු දානවා අපි අහන දෙයකට උත්තර දෙන්න බෑ. ඒගොල්ලෝ කියලා අනේ බලන්නකෝ මේ හාමුදුරුවෝ මෙහෙම කරනවා නේ අපේ විතර දෙනවා මෙහෙම වෙනවා අපේ කරුණෝ ඉතින් අන්තවාදයට තල්ලිරෝ මේ බලගැන්වීම ඉතින් අර නැද්දාස හැංගෙනවා. මුන් කට උල් කරගෙන ඇවිල්ලා අපටම කෙලිනවා. අපේම කාලා ගන්න. ඉතින් ජනතා විමුක්ති ප්‍රමුණේ ඔය ජාතික ජන බලවේගය ගොඩනගatti ජමාත ඉස්ලාම් වගේම මට ඒක මතක දෙන්න තව විශේෂ ව්‍යාපාරයක් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඉබ්‍රහීම් කොහෙද හිටියේ? ඉබ්‍රහීම්ට මොකද තිබුණේ මොනවා ජනතා විමුක්ති ප්‍රමුණේ
මෙතන ජනතා විමුක්ති පෙරමුණ මොකක්ද උමනාව ඉබ්‍රහීම්ට ජාතික ලයිස්තුව දෙන්න. අපි දන්නවා මේ ජාතික ලයිස්තුව දෙන්න නම් එක්කෝ ධනෙ වීදම් කරන්න ඕන. එහෙම නැත්නම් වෙන මොනවා හරි විශේෂ සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්‍යුතෙක් වෙන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණක් නෙවෙයි. දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තොත් ඒක ඇතුලේ ඉන්නවා අලහුදීන්. හරි. මහින්ද මහත්තයාගේ රාජපක්ෂලේ කඳවුර ගත්තොත් එතරම් ඉන්නවා මුස්ලිම් දැන් ඉස්කෝල වල ඉන්නේ. දැන් ඔය කියන බදුරු දින ඔය ඔක්කොම හැම ආණ්ඩුවක්ම නියෝජනය කළානේ. දැන් අසාත්සාල්ල වරුමට ආණ්ඩුවල හිටියේ නැද්ද? මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඊළඟට දැන් ඔය පහුගිය කාලේ 2017 මට මතකයි. ප්‍රහාරය එල්ල වෙන්න ඔන්න මෙන්න කියලා දෙද්දී ඔය සමගියන බලවේගයේ නායකයා දැන් කවුද සජිත් ප්‍රේමදාස. ලෝක රටවල් 5ක හෝ 6ක තහනම් කරපු කටාරි චැරිටි ආයතනයේ ශාඛාවක් විවෘත කළා කොහොමද? අද හොයාගෙන දෙනවා කටාරි චැරිටි කියලා කියන්නේ මේ වහත්වාදී සන්නද්ධ ත්‍රස්ත කල්ලි වලට ආධාර අනුබල දෙන ආයතනයක්. ඒගොල්ලෝ එන්නේ ඒ නමින්ම තේරෙන්නේ කටාරි චැරිටි. ඉස්සරහ බෑ කටාර් මොන හරි මේ සමාජ සේවා අරමුදල කියලා නෙවෙයි නැත්තේ. හැබැයි යටින් කරන්නේ මොකද්ද? ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට අදාළ ඒ බලගැන්වීම් කිරීම සඳහා අරමුදල් සැපයීම. ඒක ගිහිල්ලා ඒක විවෘත කරන්නේ කවුද? අතරද දීලා. සජිත් ප්‍රේමදාස. ඒතර මේ මට තේරෙන්නේ නැහැ මේක මොකද්ද මේගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලෝ උඩින් බලන ස්වරූපයත් අපි බලන ස්වරූපයත් වෙනස්. මොකද අපි බලන්නේ මේ සිද්ධීන් පදනම් කරගෙන ඒවා හරියට ගලපලා මෙහෙන් අදහස් වෙන්නේ නැහැ මුස්ලිම් සමාජය අපි තරහ කරගන්න ඕන කියන්නේ. එහෙම ගමනක් අපිට යන්නේ නැහැ. මොකද මුස්ලිම් මිනිස්සුන්ට තරහක් තියෙනවා කියලා කපල ඔක්කොම මෝදට දාන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ ගෝලීය දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ අපි ඉන්නේ මාරාන්තික තැනක. දැන් මේ කොච්චර අභ්‍යාස කරලා තියෙනවද? එක්තරා කාලයක උතුරේ LTT ගොඩ නැගුවා. මෙහි දකුණ ගිනි තිබ්බා. උතුරක් ගිනි තිබ්බා, දකුණක් ගිනි තිබ්බා. අපි දන්නේ කවුද තාම? හැබැයි නැති වුණේ කවුද? 60000ක් සිංහල තරුණයෝ මැරුණා. අර ඒ උතුරේ දෙමළ සමාජය මැරුණා. ඒතර මට මතකයි ඒ කාලේ ඔය කතෝලික සභාවේ වැඩි දෙනෙක් LTT මතවාදය තුල හිටියේ. අනේ දෙමළ මිනිස්සුන්ට මේ සාධාරණේ කරන්න ඕනේ කියලා හිටියේ. හරි. එතකොට අදට ගිනි වල ගතු වේලන් කියන්නේ ඇයි? ඒ පුරුද්ද. පරගතිය. පරයන්ට පරය කියන්නේ දුව හම්මත්තේ කියන්නේ. ප්‍රශ්නයක් මේක තියෙනවා මේක විසඳ ගන්නවා නිසා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කාලය මොකද කරේ? අපි දන්නවනේ පොඩි කාලේ අපි විඳපු දුක්ඛන්ද. අපි පාරට බහින්න නැතුව අපි ඒ අමිහිරි වේදනාව මට නම් අමතක වෙලා නැහැ. අපේ පන්සල් ඇතුලේ බුදු පිළිමාසේ තුවක්කු හැංගුවේ. ඒ මට කිසි වෙනසක් පේන්නේ නැහැ. ඉතින් ඇත්තටම මුස්ලිම් අන්තවාදී සංවිධාන මේ වඩා හොඳ ජීවිතයකට වඩා. මොකද හේතුව උන් දෙයියෝනේ පෙනීන මුන්ට මොකක්වත් නැහැ. මුන්ට තුනුරුවණක් නැහැ, සරණගමනෙකුත් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් මේගොල්ලෝ මේ නිකන් ඡන්ද බලාගෙන බලය කියන එක අරමුණු කරගෙන වැඩ කිරීමෙන් අපට නැති වෙන්නේ රටන අපට දෙන්නේ අනේ ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන ඉන්න මේ කාරණාවක් නෑ. මොකද එහෙම ඉන්න අයිතියක් නෑ අපිට. අපේ මුතුන් මිත්තෝ කරලා අතීතේ කරලා තියෙන කැපකිරීම එක බලපුවාම අද මොනවද මේ කරන්නේ? මේ මුතුන් මිත්තෝ කැපකිරීම කරලා ඒගොල්ලන් අපේ දෝතට මේ වගකීම් සම්භාරය ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් අපි අද දවසේ අපේ යුතුයකම් මෙහෙර කළා මෙහෙරයි. ඒකට කවුරු හරි මේක කරන්නේ. ඔව් අපි සහරහන් සහ ත්‍රස්ත සංවිධාන සහාය කල්ලි පිළිබඳව තමයි කතා කරේ. ටිකක් මට මාර්ග වෙනස් කරන්න හිතුණා වැඩසටහන අවසන් භාගයට අවිල්ලා තියෙන නිසා ඔබ වහන්සේ කවද්ද පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අපි පැවිදි වෙනකොට අපිට තිබුණ නෑනේ මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ වගේ අපි නොඑක් විදිහේ සංවිධාන ගොඩ නගලා නොඑක් විදිහේ විරෝධතා පවත්වලා නොඑක් විදිහේ ජන සමූහය ඒක රාශී කළා මේ අනතුර පෙන්වා දීලා මිනිස්සු බලගන්නවා පුළුවන් තරම් ඉලි සමාජයේ. හැබැයි මිනිස්සුන්ට නීති හදන්න බෑනේ. ඔබටවත් මටවත් නීති හදන්න බෑනේ. නීති හදනවා නම් නීති හදන තැන අපිට ස්ථානගත වෙන්න වෙනවා. ඒ තැන් වලට බලපෑමක් කරන්න නම් ඒ අර්ථයෙන් විතරයි මේ පාර්ලිමේන්තුව කරනවා කියලාම අධිෂ්ඨානයක් ඇති කරගත්තේ. මොකද හේතුව ඒක අපේ රාජකාරිය නෙවෙයිනේ. ශුන්හංශලගේ යුතුකම ඊට වඩා උඩ එකක්. හැබැයි කරුණ නොදන්නා බහුතර රොත්තක් නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. එතෙන්ට ගිහිල්ලා මේ බලගැන්වීම කරන එක යුක්තිසහගත නැද්ද? ඒක කතා කළ යුතු තැනකයි කතා කළ යුතු. දැන් අපිට සමහර දේවල් තාම අපිට මහත් වෙලින් කියන්න බැරි දේවල් තියෙනවා. මොකද ඒක කතා කරනකොට
එළියෙන් ඔක්කොම සිකියුරිටි එක හදාගෙන ඉවරයි. නෛතික තලයේ. නෛතික රාමුවේ. මොනවද හේට් ස්පීච් කියයි. ජාත්‍යන්තර සම්මුති 50ක් කියයි. අරවා මේ වගේ නල්ලා අපිට කතා කරපු ගාම ගිහලා පැමිණි පොලිස් පොත්වල පැමිණිලි දානවා. කට උත්තර දෙන්න. උසාවියන්නේ මොන පාපයක්ද මේ? හැබැයි අපි බෞද්ධ ජනතාවගේ පාර්ලිමේන්තුවට ගිහින් මේ ප්‍රශ්න කතා කරනවා. මේක කරන්නේ සිංහලයෝ ගැන හිතලා විතරක් නෙමෙයි. පොදුවේ රට එක රටනේ. දැන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් වලදී අර ඉලන්දාරියෙක් පිහින් අරගෙන ගියාට පස්සේ ලංකාවේ පුද්ගලයෙක් කියලා කිව්වේ. ඔව්. ඉස්සරහ ලෝකෙට අපේ රටේ නම ගෙනිච්ච තේ, කුරුඳු, පොල්, රබර්, ඊළඟට ක්‍රිකට් ඔය වගේ දේවල්. සහ තේරවාදී බුද්දිසම්. දැන් රස්තකල්ලෙත් ඉන්නවා මේක. මරාගෙන මරණේවත් තියෙනවා මේක. ඒත් ඇමරිකාවේ මොකද කරන්නේ? මද්රසා හදලා සෞදි නායකයොත් හේට යොදවලා පාකිස්තාන් තරුණයෝ පුදුමාකාර විදිහට මේ තාලිබාන් ව්‍යාපාරයට ගොඩ නැගුවා. ආයුධ දුන්නා. මේ කලාපේ කන්ට්‍රෝල් එක තියාගන්න. ඊට පස්සේ සැප්තැම්බර් 11 වෙනිදා 2001 ලෝකවලද මධ්‍යස්ථාන ප්‍රහාරය එල්ල වුණාම ඇමරිකාවෙන් කරුණාකරලා තාලිබාන්ට ඔයගොල්ලන්ගේ ආයුධ ටික දෙන්න අපිට ආපහු කියලා. තාලිබාන්ට අපි දෙන්නේ නැහැ වාරට ආපහු. අපේ ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලන්ම නිර්මාණය කරපු ප්‍රශ්න වලට දැන් අපිට මුල් දෙන්නේ ආයුධ බාර දුන්නොත් කියලා. ඊට ආයුධ දුන්නේ නැහැ. ඒ පාර මොකද කරේ? ඒ පාර වෙන අපිට ඔසාමා බින් ලාඩන් දෙන්න. තාලිබාන්ලා කිව්වනේ අපි ඔසාමා බින් ලාඩන් දෙන්නේ නැහැ. ඔසාමා අපි ළඟ ඉන්නවා. ඕනේ නම් අධිකරණ මේ ක්‍රියාමාර්ග අරගෙන ඒ අධිකරණයේ වර්ධිකාරයෙකුත් අපි දෙන්නම්. ඊට පස්සේ ඇෆ්ගනිස්තානට ගහන්න පටන් ගත්තා ඇමරිකාව. ඒතර දැන් අවුරුදු ගණනාවක් මේ ෆයිට් එක තිබුණා අල්ලගෙන හිටියා. අන්තර්වාර පාලන ආණ්ඩුව හැදුවා. කොහොම තියෙද්දී ගිය ජුලයි මාසේ මගේ මතකයේ විදිහට 7 වෙනිදා G7 සමුළුව රැස් වුණා බ්‍රිතාන්‍යයේ. මේක රුසියාව නෑ, චීන නෑ, බලවත් රටවල් නැතු මේ ආසියානු අපේ ආසියානු කලාවේ බලවත් රටවල් එකක්වත් නෑ. බටහිර බලවත් රටවල් 7ක් එකතු වෙලා මේ G7 සමුළුව තිබුණා. ඒකේ තීරණය කරේ මොකක්ද? මේ කොහොමද මේ ආසියානු කලාපේ බලවත් නැගිටින චීන ලෝකයට අභියෝගයක් වෙනවා මේක පාලනය කරන්න ඕන විදියක්. සහ ඇමරිකානු විරෝධී රටවල් ටික මේ ආසියානු කලාපේ. ඉතින් ආසියානු රටවල් ටික ගත්තොත් ඇෆ්ගනිස්තානයේ වටේ තියෙන චීන, රුසියා, මෙහෙම පාකිස්තාන, ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව, තුර්කිය. කොහොම රටවල් ටිකක් තියෙනවානේ. ඒතර මේ වැඩි හරියක් රටවල් මේ කඳවුර ඇමරිකන් විරෝධී. ඒතර ඇමරිකන් විරෝධී වුණාම ඇමරිකාවට ඕන මේක ටිකක් يعني මොනවද කියන්නේ පාලනය කරන්න පුළුවන් වැඩ පිළිවෙලක්. ඉතින් ඒක නේද අපි දැක්කේ ඇෆ්ගනිස්තානයේ. කිසිම වගේ විභාගයක් නැතුව ජුලයි මාසේ මේ රැස්වීම කරලා දවස් 20ක් යනකම් මෙන්න ඇමරිකන් හමුදාව ඔක්කොම දාලා යනවා නිකන් නෙවෙයි යන්නේ මිසයිල් ගුවන් යාන ආයුධ දැන් ඒකේ තියෙන ඒ කරපු වැඩෙන් දීපු මේ පණිවිඩය බරපතල විදිහට ගත්ත නිසා තමයි බරපතල තරගනයක් මේ කලාපෙ එල්ලෙන හින්දා තමයි වහාම රුසියාව චීනය පාකිස්තානය ටක්ගාලා කියලා තාලිබාන්ලට කිව්වේ ඕන වැඩේ කරලා අපේ ප්‍රශ්නයක් නැහැ. ඇයි රුසියාවට මේ ප්‍රශ්නේ? විශේෂයෙන් චීන එක ප්‍රාන්තයක් තියෙනවා සම්පූර්ණයෙන්ම තාලිබාන් මතවාදයේ දරන විශාල ප්‍රමාණයක් ඉන්නවා මුස්ලිම්ස්ලා. ඒ වගේ කාලේ පයිලි බව සම්කලා කරලා දැන් චීන ආණ්ඩුව. ඒතර ඒගොල්ලන්ට බලවත් ප්‍රශ්නයක්. මේක බලවත් වීම ඇතුලේ. මොකද මම අර මුලින්ම පටන් ගන්නකොට මේ අභිප්‍රේරණයක් ඇති වෙනවානේ. ඒකයි. එතකොට වෙනදා තැන් වල මේක පොඩි සිද්ධීන් හරහා පාලනය කරලා දැන් මුළු ආසියාවම පාලනය කරන්න පුළුවන්. ඉතින් තාලිබාන්ලා ගොඩනගලා දෙනවා දැන්. ලංකාවට තියෙන තරජනේ තමයි තාලිබාන් සංවිධානය ගොඩනගලා තියෙන තබ්ලිග් ජමාත් කියන ආගමික මතවාදය. ආගමික නිකාය. ඒතර තබ්ලිග් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ රටේ සාම්ප්‍රදායික පන්සල් තියෙනවා. ඒකලම දැන් අසපු සංචිතයකුත් තියෙනවා. නේ? ඒකෙත් ඉන්නවා මිලියනයක් සමහරක් අනුගාමී. අපි ගහගන්නේ නැහැ. හැබැයි රටාව වෙනස්. ඒ වගේ ඉස්ලාමයේ තියෙන තබ්ලිග් ජමාත් නිකාය, තෞහීද් ජමාත් නිකාය, ජමාත් ඉස්ලාම් නිකාය වගේ නිකායන් සහ මතවාද. තාලිබාන් සංවිධානයේ ගොඩනගලා තියෙන තබ්ලිග් කියන ආගමික මතවාද. තබ්ලිග් කියලා කියන්නේ ප්‍රචාරය. ඒ ප්‍රචාරය සමහරට ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ තබ්ලිග් ජමාත් නිකායේ ලංකාවේ නායකයා තමයි ලංකාවේ මුස්ලිම් සමාජයේ නායකත්වයේ දෙන ජමීයතුල් උලමා සංවිධානයේ ප්‍රධානිය. ඒතර මේක තරගයක් නැද්ද අපිට? ඒකයි මේකේ තියෙන භයානකම. තබ්ලිග් ජමාතේ නායකයා රිෂි මුෆ්ති ලංකාවේ.
එතකොට ඔය ISIS පන්නයි ISIS බොකෝ හරාම් පන්නයි ලෝකයේ ගොඩනැගිලා තියෙන ත්‍රස්ත කල්ලි සියල්ලක් ගොඩනැගිලා තියෙන මේ ආගමික මතවාදات එක තවහීද් ව්‍යාපාරය වෙන්න පුළුවන්. දැන් ජිහාද් අල් ජිහාද් කියලා සම්බන්ධයක් තිබුණා. ඔව් වල්ද. අල් ජිහාද් අල් ශබාබ් ඔය වගේ සම්බන්ධ මේ සියලු සංවිධාන ගොඩනැගිලා තියෙන ආගමික මතවාද වලින් සංයුක්තයි ලංකාවේ උලමා සභාව. මේ උලමා සභාවට මම පහර දෙද්දී මේ ඇත්ත කියපන් එළියට වරෙන් මේක ඇත්ත කතා කරන්න කියලා උත්තර දෙන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය උම්මකට කලබල වෙන්නේ. උත්තර දෙන්න ඕන හරිනම් CID එකට යන්න වඩා පොලිසිය මුස්ලිම් කාර්යාලයක කරන්න ඕන කියලා ඔය අන්තවාදී. ඇයි මේ දේශපාලන ඡන්දෙහි ගන්න මේ? මුන්ට ඕන ඡන්ද. ඉතින් ඒක නිසා අපි බලන්නේ ඡන්ද නෙවෙයි මුන්ට ඡන්ද කරන රට තියෙන්නේ අපි බලන්නේ රට දිහා. ඒ හින්දා මේක ඇත්තටම අවදානම් සාහිත්‍යවල තියෙන එක තමයි අවසාන වශයෙන් කියන්නේ. ඔබ වහන්සේලාට හිතෙන්නේ නැද්ද ඔබ දේශපාලනයේ ඒ පක්ෂය හදාගන්න දේශපාලනය පාර්ලිමේන්තුව යන උත්සාහයක් කළා. ඒක පොඩි අසංවිධානාත්මක වූවායයි හිතෙන්නේ නැද්ද? එහෙමයි ඇත්ත වශයෙන් අපි හාමුදුරුවනේ මහත්තයෝ අපි හොඳට මේ අත්හැරීම සහ නැත්නම් අපි මහානකම දැනගෙන මේක කරන්නේ. අපි මහානකම දැනගෙන මේක කළොත් අපිට පරාජිකානෝ ඉන්න පුළුවන්. එතකොට දැන් අපි 2015 උත්සාහ කළානේ ජනවර මාසෙ කියන්නේ පාර්ලිමේන්තුවට යන්න. ඒ වෙලාවේ අපිට නාත් අමරකෝන් මහත්තයා ඒ පක්ෂය දුන්නා. එතුමා අභාවයටපත් වුණා. ඒ වගේම 2015 දී මට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. මුස්ලිම් ප්‍රශ්නෙම පමණයි. වෙන කිසි දෙයක් අපි කතා කරන්නේ නැහැ. මොකද ඒව කතා කරන්න ඕන තරම් ආයතන ව්‍යුහයන් තියෙනවනේ. ඉතින් 2015 මහමැතිවරණයෙන් පස්සේ ආපහු නාත් අමරකෝන් මහත්තයා මේ කිව්ව හඳුන්නේ අපිට පක්ෂ මේ එතුමගේ ලේකම් කෙනෙක් කතා කරලා කියලා දුන්නා අපිට පක්ෂය ඕනේ කිව්වා මටක් ගාලා අනේ කරුණාකරලා ආපහු ඒක ඒ විදිහටම දෙන්න අපි කියලා ඒක කුලල් කාගෙන බලෙන් අල්ල ගන්න ගියේ නෑ ඒ වගේම දැන් මේ ඔය පහුගිය මේ මැතිවරණෙත් අපිට ඇත්තටම දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ ඉතින් අපි ලියාපදිංචියට දාලා දුන්නා අපිට ඒක ලැබුණෙත් නෑ තව පක්ෂ ගණනාවක් කතා කළා ඒගොල්ලන් එක්කලා යම් කිසි එකඟතාවයකට එන්න බැරි වුණා. ඒගොල්ලන්ගේ කොන්දේසි ගොඩයි. ඉතින් එහෙමත් යන්න අමාරුයි. අපිට තියෙන වෙන අරමුණක් නේ. ඉතින් අපිට එහෙම අදහසක් තිබුණා නම් උච්චතර පාර්ලිමේන්තුවට අනේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් මොකද හරි හේතු වෙලා යන්න තිබ්බනේ. එහෙම නොකලේ එහෙම മന്ത്രിකමක් අරගෙන වැඩක් නැති නිසා. මොකද හේතුව ඒගොල්ලන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවට ඒ ආකෘතියට අනුව එපා. ඒතකොට කතා කරන්න. එතන විනය පරීක්ෂණයි අරවයි මේ දැන් නැත්තම් ඉතින් ඔය පක්ෂ දෙකේම ඉන්නේ උණු ඕකේ තියෙන බහුතරය සිංහල වල කතා කරන්න බෑ කතා කරන්නේ නැහනේ. ඉතින් ඊට පස්සේ හදිසියේ ලහිලයි මොකද දවස් 3යි තිබුණේ. නාම යෝජනා බාර දෙන්න. කතා කළා ප්‍රශ්නයක් නැහැ. මොකද පාරුවක් වගේ මේක ඊතර වීම සඳහා පමණයිනේ. ඉතින් අපි හිතන්නේ නැහැ කවදාකවත් අපි මේ මහ පොළොවට කරලා තියෙන කැපකිරීම වලට මේ අපිට මේ වගේ බලු වැඩක් කරයි කියලා අපි හිතන්නේ නැහනේ. ඉතින් ඒක කිසිම වොරි එකක් නැහැ කිසිම කනගාටුවක් නැහැ අපි අදාළ දෙයට පෙනී හිටියා මොකද ඒ වෙලාවේ ඒ පාරුවට නැග්ගේ නැත්තම් තව අවුරුදු 5ක් බලන් ඉන්න වෙනවා ඉතින් ඒ අවස්ථාවත් මගේ හැරුණ එක මගේ කර්මයක් නෙවෙයි රටේ කර්ම කියලා තමයි හිතන්න තියෙන්නේ රතනාම්බුරුත් එක්ක කාලයක් ගිහලා හෝමාරුවක් සිද්ධ වෙනවා නේ ඉතින් අපි එහෙම ගණදෙනුවක් මෙතන මොකක්වත් නැහැ මොකද දැන් මේ සංඝයා වහන්සේලා මෙතන නාහෙන් ඇඬුවා ඉතින් නඩුවකුත් තිබුණා උසාවියේ මම මේ සමන් පෙරේර මහත්මයාට කිව්වා කරුණා කළා මේ හොට්ටු පෙරාගෙන අඬන්න වැළපෙන්න දෙයක් නැහැ ලැජ්ජයි අපිට මේ മന്ത്രിකමක් හින්දා මොකද ඒකත් තිඹිරගේදී මරා දාපු වැඩක් නෙමෙයි. හෙළවරුම විනාශ වුණා, සියලවරුම විනාශ වුණා. ඒ හැම තැනකම ඔය රතන උන්නාන්සෙත් හිටියා. ඉතින් මේ වතාවෙත් අපි ඒ උත්සාහය දරුවා. ඒකත් තිඹිරගේදී මරා දැම්ම අපරාධ කියන්න බෑ. ඉතින් ඒක මේ ජාතිය කරුමේ. ඒක වෙන දෙයක් නෙමෙයි. අපේ කරුමයක් නෙමෙයි. ඉතින් ඉදිරිය දේශපාලනේ උත්සාහ කරන පාර්ලිමේන්තුවල නේ ඉතින් අපි ඒ අපිට කියන්න බැහැනේ. අපි අද අපේ ධර්මයේ තුල මොකක්ද ඉගෙනවීම? අතීතං නානු සෝචන්ති අතීතය ගැන හිතලා දුක් වෙන්නත් එපා. නප්පජප්පන්ති ආගතං අනාගතේ හෙට මොකක්ද කියන. එහෙම නෙමෙයි. අද දවසේ කාරණාවට මුහුණ දෙන්න. හෙට අවස්ථාවක් ලැබුණොත් අපි හෙට ඒක බලමු. හැබැයි අද මොකද්ද අපිට මුහුණ දෙන්න තියෙන්නේ? අපි ඒක නොවලහා කතා කළා. අදාළ රාජකාරිය කළා. යුතුයකම කළා ඉවරයි. අවසාන වශයෙන් අපේ හඳුනන්නේ ඔබ වහන්සේ කියන දේ විශේෂයෙන් අපේ තරුණ පරපුර බොහොම දැඩිව ග්‍රහණය කළා. ඒ හඬට මම දන්නේ අපි සබ්බ භාෂාවෙන් ආදරය කළා. ඔබ වහන්සේ කියන දේ පිළිගත්තා. දැන් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අනාගත දෙස බලලා තරුණ පරපුරට ඔබ වහන්සේ මොකද දෙන්නේ? එකම දේ කියන්න තියෙන්නේ මේ ලෝකයේ
ඔබ බලන්න කතෝලිකයන්ට ප්‍රශ්නයක් වුණාම කතෝලිකයන්ට අපේ සිංහලයෝනේ. හැබැයි කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් කතෝලික සභාව ඒගොල්ලෝ කියනවා අපි වතිකානුවට ලියනවා අපි ජිනීව යනවා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. දෙමළ අයට ප්‍රශ්නයක් වුණාම දෙමළ සංධානය ආදී කොට ඉන්දියාවට ගිහලා ගතු කේලන් ටික කියලා ඒ ප්‍රොටෙක්ෂන් එක ඒගොල්ලෝ හදා ගන්නවා. දැන් මං අහන්නේ සිංහලයන්ට බෞද්ධයන්ට ප්‍රශ්නයක් ඇති වුණාම අපිට මොන සංවිධානයද මොන ජාත්‍යන්තර සංවිධානද අපි වෙනුවෙන් පෙනී ඉන්නේ? ලෝකේ එක රටක්වත් පෙනීනවද අපි වෙනුවෙන්? ඒ නිසා අපිට ඉන්නේ අපි විතරයි. ඉතින් අපේ දැනටත් මේ වර්තමාන තාරුණ්‍ය තුල විශාල කඩාවැටීමක් බිඳවැටීමක් තියෙනවා මේ දේශපාලන හැසිරීම ගැන. මොකද අපි විශාල බලාපොරොත්තුවකින් මේ ගෝඨාභය මහත්තයා පුටුවේ වාඩි කෙරෙව්වේ. දැන් අපි වුණත් කවදාකවත් දේශපාලන කියන්නේ පක්ෂ දේශපාලනිකව පාවිච්චි උනේ නැහනේ. නමුත් මේ වතාවේ අපි අපේ මතය පාවිච්චි කළානේ වෙනුවෙන්. එතකොට අපි ඒකට කරන්න එහෙම හේතුවක් තිබුණානේ. මොකද සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් බැහැර වෙලා මිනිස්සු කියා හිටියේ නැද්ද අනේ අපිට දේශපාලකයෝ නම් ඇති මේ ගෝඨාභය මහත්තයා වගේ මිනිස්සෙක් මේ පුටුවේ වාඩි කරගන්න ඕන කියලා එහෙම කතාවක් තිබුණානේ. එතකොට ඒකේ දිගුවක් විදියට සහ ඒ සියලුම දෙනාගේ කැපකිරීම මතනේ මෙතව පුටුවේ වාඩි වුණේ. නමුත් අපිට පේනවා ඒ අභිලාෂ සම්පූර්ණ කර ගැනීමට සමත් වෙලා තියෙනවද කියන එක ගැන දැන් නැවත සැකයක් මතුවෙලා තියෙනවා. හැබැයි කරපු වැඩ හුඟක් තියෙනවා බොහොමයක් හොඳ දේවල්. ඒ එකක්වත් ජනගත වෙලා නැහැ. ඒ වගේම මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා ආව. නමුත් අපිට පේනවා වැඩ කෙරීගෙන යනකොට එහෙම ලේසියෙන් මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ. සිස්ටම් එකට ඕන විදිහට නායකයන්ට වෙනස් වෙන්න වෙලා තියෙනවා. දැන් අපි මේ දේශපාලන නායකයන්ට විතරක් බයිනවා. ඒ අපරාධ කරන්න එපා. ඔබ මේ තරුණයන්ට කියන්නේ මේක සබුද්ධිකව බලන්න කියලා. ඒ කියන්නේ අපි රැල්ලක් හදන්න නැත්ත වශයෙන්ම දේශපාලකයන්ට එරෙහිව නෙමෙයි. මේ රටේ නිලධාරී පැලැන්තියට එරෙහිව. අපි පිළිගත්තත් නැතත් ඔබ දන්නවද සමහර වෙලාවට අපේ රටට වඩා ලොකුයි ෆොන්ටේරා සමාගම. අපේ රටට වඩා ලොකුයි අර ඔය මහා පෝර සමාගම්. අපේ රටට වඩා ලොකුයිනේ. ඉතින් ඒ ජනතයෝ බහුජාතික මට නම් පේන්නේ මේ රට මෙහෙවන්නේ බහුජාතික සමාගම් කියලා. සමහර නිලධාරීන් ඉන්නවා ආණ්ඩුවනොත් පඩි ගන්නවා අර සමාගම් වලින් පඩි 3ක් විතර ගන්නවා මාසෙට. උන් කවදාකවත් උඩට මේක ගේන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න වලට 70%කට 75%කට වැඩි වගේ කියන්න ඕන මේ රටේ කුණු වෙච්ච නිලධාරී පැලැන්තිය. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. සුද්ධට ඕන දේ ඒගොල්ලෝ ලස්සනට කරනවා. ඩිවයිඩ් ඇන්ඩ් රූල් කිව්වේ ඒකනේ. දේශපාලකයෝ දෙපිලට බෙදලා බලය ලබා ගන්න අරගල කරනවා වගේම නිලධාරීන් තම තමන්ගේ තනතුර රැක ගන්න උසස් වීම ගන්න එතකන් ෂේප් එකේ ඉන්න දැන් මේ නිලධාරීන් මේක ඇතුළේ දේශපාලනය කරන්නේ නැද්ද මේ රටේ? ඒගොල්ලෝ බලනවා 20 24 ආරුවට කෙනලා දාලා මට සභාපති වෙන්න පුළුවන් මට ඩිරෙක්ටර් වෙන්න පුළුවන් මට ලේකම් වෙන්න පුළුවන්. ඕක තමයි ඇත්ත. ඒක නිසා පඩි ලැබෙන නිලධාරීන්ගේ වගකීමක් තියෙනවනේ රට හරියට මෙහෙවා ගන්න. ඉතින් ඒ රාජකාරිය හරියට නොකරුණාම එහෙයියෝ වගේ ඉතින් මේක වෙනම මම කියන්නේ අපේ තරුණ ප්‍රජාවට කියන්නේ වෙනම සංගායනාවකට කාලයයි මේ. ඒ කියන්නේ අපේ අනාගතයේ මේ අඳුර වෙන්නේ කාට බලය මේ උහුමාරු වුණා. ඒක නිසා අපිට වෙන කියන්නේ හරි ජාතික වැඩපිළිවෙලක දැන් අපි හිතුවේ මේ ගොඩනගාගෙන ඇවිල්ලා ඔය වියත් මග අපි කතා කරපු ගොඩක් දේවල් තිබුණානේ නේ. නමුත් ඒව වෙන පාටක් පේන්නේ නැහැ නේ. ඉතින් ඒකට මට දොස් කියලා හරියන්නේ නැහැ නේ. මම පුටුවේ වාඩි වුණා නම් මම දණී කරන්න. එහෙනම් ඕන නටන්න තියන්නේ එකෙක්ටවත්. ඒක 2000ක් ඔය කල්පිටිය වගේ දූපතක හිර කරලා තියයි. එහෙම නැතුව මෙරට හදන්න බෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය මහත්තයාගෙන් ඒ වගේ දෙයක්. මේක වනවනා ඉන්නේ නැතුව මේක මොකක් හරි කෙලවරක් කරයි කියලා. ඉතින් ඒ විශ්වාසයත් බිඳ වැටලා තියෙනවා මිනිස්සුන්ගේ. ඒ නිසා විශාල විවේචනයක්. මම හිතන්නේ 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ව දොස් කියනවා. ඉතින් ඒ නායකයන්ට දොස් කියනකොට දැන් අපටත් බයිනවා. මොකද මිනිස්සු බනින්නේ අපට. අපි කියන දවල් මිනිස්සු ඇහුවානේ. දැන් අපි දන්නවා වෙනස් දේශපාලන මත දරමින් හිටපු විශේෂයෙන් අපේ තරුණ පරම්පරාවේ හුඟක් අය ගිහිල්ලා කතරේ ගැහුවා. මේ හාමුදුරුවෝත් කියනවනේ මෙච්චර හාමුදුරුවෝත් කියලා අපි හාමුදුරුවෝ කියන ගහන්න එපා. ඒතර මිනිස්සුන්ගේ බලාපොරොත්තු හීන වෙනකොට ඒ විවේචනය ඒ කේන්ති අපෙන් පිට කරගන්න එක සාධාරණයි. අපි දැන් අන්තර්ජාල මේ YouTube වල ගිහිල්ලා බැලුවත් මගේ අම්මේ අපි ජීවිතේට මූණවත් දැකපු නැති අය බලන්නකො මොන තරම් කරන අපහාස. අවමතරමින් අපිත් එක්ක මෙහෙම දැන් ඔබතුමාලා වගේ මෙහෙම කතා කරලා අදහස් දැනගෙන ගිහිල්ලා විවේචනයක් කරාට ඒක කමක් නැහැ. ඒක සාධාරණයිනේ. මේ ජීවිතේට දැකලත් නැහැ. කොහේ හරි තියෙන කාරණා ටිකක් ගලපගෙන නිකන් නිර්දේ විදිහට ගර්හා කරන එක වැරදිනේ. අපිත් මිනිස්සුනේ අපටත් හිත වේදනාවල් ඇති වෙනවනේ නේ. ඉතින් ඒ වගේ මේවා මේ
හරිම කලකිරීමක් තියෙන ඒ සම්බන්ධයෙන් තතු හරියට නොදැන ඒ කරන අපි කියන ඒ අවලාද නැගීම නොකළ යුත්තක්. ඉතින් අපේ තරුණ පරම්පරාවට කියන්න තියෙන්නේ මේක අපේ රට අපි කවුරුත් ඒ රට වෙනුවෙන් කැපවිය යුතුයි. නමුත් දැන් අපිට තේරෙනවා මේ සාලගාදයක රට යමින් තියෙනවා ණය බරින් මිරිකිලා බලාපොරොත්තු බිඳ වැටිච්ච තත්වයක ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක හුඟක් බලපෑම මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි. ගෙවල් ඇතුලේ හිර වෙලා අධ්‍යාපනය කටයුතු කරගන්න බෑ ළමයින්ට. රැකී ආරක්ෂා කරගන්න බෑ. ලෝන් හිර වෙලා එක තැන නතර වෙලා. ඉතින් ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා ගෝඨාභය මහත්තයාට. ඉතින් ඒක උත්තරයක් නොවෙන්න පුළුවන්. නමුත් මං හිතනවා යම් ප්‍රයත්නයක් දරමින් ඉන්නවා තමන්ගේ ඒ වචනට සාධාරණයක් කරන්න කියලා මං හිතනවා. මොකද අපි දේශපාලනයට වඩා උඩින් ඉඳගෙන ඒ මඟ පෙන්වීම කළා මිසක් ඒ මෙහෙවන තැන්වල අපි නැහැනේ. ඒක තේරුම් ගන්න එපා මේ උදවියනේ. අපිට අනිත් එක අපි හැම දෙයකටම අපිට පැන කතා කරන්නත් බෑනේ. ඒවට යම්කිසි මොනවද අපි කියන්නේ සාකච්ඡා කරගන්න ඉඩක් හැදෙන්න අවශ්‍යයිනේ. දැන් ප්‍රෙස් එකක් තියලා මයික් එකට කිව්වයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. දැන් ගුරු වර්ගලයක් තියෙනවා මේ දවස්වල. ගුරු විදුහල්පතිවරුන්ගේ. හරිම සාධාරණ ඉල්ලීමක් නේ. ඒතර බලන්න වෘත්තීය සමිති කීයක් දැන් අපි ඕක මැද්දට පනින්න ඕනද? ඉතින් ආණ්ඩුවත් කල් මරනවා වැඩි. මේගොල්ලන්ටයි කියන්න බැරි රයිට් අපිට මේක දෙන්න බෑ. බැරි හේතු මෙන්න. දෙන්න පුළුවන් නම් කොයි කාලෙද දෙන්නේ? ඒකට එකඟ වෙන්න බැරිද කියලා හුණා මේ හරි සරලයි මේ ප්‍රශ්නේ. දැන් අපිට පේන්නේ නිකන් මේ සුදු ආණ්ඩුවකින් අරගල කරලා දෙයක් ඉල්ල ගන්නවා වගේ නෙමෙයි පේන්නේ. ඉතින් ඒ නිසා හරියම නරක විදිහටයි මේ මට නම් තේරෙන්නේ නැහැ. මං හිතන්නේ මේ ඇටිටියුඩ්ස් වල නැත්තම් මේ ජෙනටිකලිම මොකක් හරි තියෙන අරුබුදයක් කියලා තමයි මට නම් අවසාන විග්‍රහයේදී පේන්නේ. හොඳයි. දෙවෙනි අසතුල අපි අවලාද කිසිවෙකට නගන්න සූදානම් ගන්න. අපි සමාජයේ යම් කතිකාවක් ඇති කරලා එහි සමාජයේ පණිඩයක් ලබා දෙන්න තමයි අපි ඉස්සරහින් උත්සාහ කරන්නේ. මොකද මොකෙන්න දැන් මං හිතන්නේ අන්තර්ජාල මාධ්‍ය තුල මොකද දැන් අපිට ප්‍රධාන ජාතික ධාරාවේ මාධ්‍යවල ඉඩකඩ ඇහිරෙනකොට ඒක නිසානේ මිනිස්සු විකල්ප වලට යන්නේ. ඒතර විකල්ප මාධ්‍යයක වගකීම වෙන්න ඕන. ඒ කියන්නේ විකල්ප මාධ්‍යයක භාවිතාව වෙන්න ඕන ඇත්ත සැටියෙන් ගෙන යාමනේ. ඒ කියන්නේ හිට්ලු සහ ප්‍රලාප නැත්නම් ඕපාදූප දුරන එක නෙමෙයිනේ. ඒතර තාර්කිකව යමක් ඉදිරිපත් කළා අපිට පුළුවන් නම් ඒ බලන ප්‍රේක්ෂක ප්‍රජාව, ඒ පාඨක ප්‍රජාව කවුරු හෝ බලගන්නවන්න. ඒක ඇත්තටම යුතුයකමක් සහ පින්කමක් නේ. නමුත් දැන් මෙතන තියෙන්නේ එහෙම නෙවෙයිනේ. කොහේ හරි කාපු එකක්, කොහේ හරි වෙන එකක් සහ නිකන් සියල්ල දත් උදවිය වගේ හැසිරෙනෝනේ සමහර කොට්ටාසයක්. මම දැක්කර නළුවෙද්ද මොකෙද්ද දෙකක් මේ පහුගිය දවස්වල දැන් කෙලින්ම ඥානසාර කියලා මතන උගේ අම්මද අප්පද මහාන කරලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවරි හම්බුනොත් කන පිරෙන්න දෙයක් කතා කරන එච්චරයි. මහානකම අදාළ නැහැ මට එතෙන්දී. ඒ කියන්නේ කවුරුත් දැනගන්න ඕන තමන්ගේ සීමාවල්. අපි ගිහිල්ලා උන්ගේ රෙද්දස්සවල් අත ගාලා නැහනේ. අපිත් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අපිටත් කේන්තියක් වේදනාවක් ඇති වෙනවා. මොකද අපි දන්නේ අපි කරන කැපකිරීම. ඉතින් ඒ වගේ එවැනි වටපිටාවක ඔයගොල්ලෝ මේ කරන වැඩේට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මිනිස්සුන්ගේ හොඳ දේ දකින්න, විවේචනය කරන්න, ඒවා සබුද්ධික සවිඥානිකව කළ යුතු ඒ විවේචනය ඇතුලේ සමාජයට වෙන්නේ යහපතක් නම් ඒක කොච්චර විචනය කළත් කමක් නැහැ. ඒ යහපත උදෙසා. ඉතින් අපිට ඕන යහපත් සමාජයක්, ප්‍රබුද්ධ සමාජයක් ගොඩනගා ගන්න නම් ඒ සාකච්ඡාව ඇත්තටම මේ සංවාදය ඇති වෙන්න ඕන. එහෙම නැතුව මිනිස්සුන්ට නිකන් මේ නිග්‍රහ කර එහෙම නැත්නම් වෙන ඇජෙන්ඩා එක කාගේ හරි උවමනාවට කවුරු හරි කියන දෙයට අනුව නිකන් මේ කටුස්සෝ වගේ දැන් මේ ඔබ හිතන්න අපි ආණ්ඩු බලයක් ගෙනල්ලා තිනවා සිංහලයන්ගෙන්. ඔක කරන්න බෑ කියලානේ කිව්වේ. හැබැයි අපි මතයක් ඇතුලේ පෙන්වන්නේ මේක කරන්න පුළුවන් කියලා. දැන් මොකද්ද කරන්න ඕන? අපි සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ අරගල කරන්න එපා. ඒ අරමුණු සාක්ෂාත් කරගන්න. ඒක කරන් යනකොට අපිට පේනවනේ මේ දේශපාලනිකව ගැට ගැහිලා තියෙන විදිය. ඒ කැලෑව එකපාරට අපිට සුද්ධ කරන්න බෑනේ දෙයි හාමුදුරුවනේ. හැබැයි ඒක සුද්ධ කරන්න අපි බලය එල්ලපුවාම ওই මිනිස්සු ඡන්ද දෙනවද අපිට? ඡන්ද දෙන්නෙත් නැහැ. ඉතින් බලය නැති තැනක කොහොමද අපි බලවත් වෙන්නේ? දැන් අපි ඉල්ලපුලා අපිට ආසන 10ක් 15ක් හම්බුනා නම් එහෙනම් අද සමහරලාට වෙනස් වෙන තිබුණේ මේ තත්ති. ඡන්ද දෙන්නෙත් නැහැ. ඊට පස්සේ කෑ ගහනවා මේක කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මේ හරිම අමුතුම ජීවීන් ඉන රටක් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. නෑ මම කියන්නේ ආමන්ත්‍රණ ඉදිරිපත් ගරුත්වයක් තියෙන්න බෑ නේද? ඒ කියන්නේ එහෙම එතන ඒ මොකද්ද මේ සපේන දැන් අපේ පසුපසින් එන අයට අපේ දැන් ඉලන්දාරි එන්න මේක සංස්කරණය වෙනවා. එතකොට ඒ පසුපසින් එන මේ කුඩා પરම්පරාවට අපි මොකද්ද සපේන ආදර්ශය? වැඩි හිටියෙකුට ගරු කරන්න,
භික්ෂුවකට හෝ පූජකයෙකුට කතා කරන්න. ඉතින් ඒ ආදර්ශවත් නැතුව මම දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා.